හොඳයි ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 15 වන ඒකකයේ දෙවන කොටසත් එක්කයි ආදරණීය දරුවෝ ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. ඔබ දන්නවා මේ වෙනකොට 13 වන ශ්‍රේණියේ පාඩම ආරම්භ කරලා තියෙන දරුවෝනේ 13 වන ශ්‍රේණියට අදාළවත් එහි පළවෙනි ඒකකයේ විදිහට 13 වන ශ්‍රේණියේ පළවෙනි පාඩම විදිහට යාන්ත්‍රිකකරණ ඒකකයේ ඒ අපි සඳහන් කළේ දරුවනේ 12 වෙනි ශ්‍රේණියට අදාළ පාඩම් 11ක් තියෙනවා. ඒ 12 වෙනි ශ්‍රේණියේ පාඩම් 11 අවසන් වුණාට පස්සේ 13 වෙනි ශ්‍රේණියේ පළවෙනි පාඩම අපි 12 වෙනි පාඩම විදිහටයි දරුවනේ සඳහන් කරේ. යාන්ත්‍රිකකරණ ඒකකයේ දෙවනි ඒකකයේ දැව හා දැවනවන වණජ නිෂ්පාදන ඒකකයේ 13 වෙනි ඒකකයේ විදිහට දරුවනේ. ඒ වගේම 14 වෙනි ඒකකයේ විදිහට අපි දන්නවා දරුවනේ වැවිලි භෝග හා සුළු අපනයන භෝග ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් අපි සාර්ථකව සාකච්ඡා කරලා අවසන් කළා දරුවනේ. 13 වෙනි ශ්‍රේණියේ 3 වෙනි ඒකකේ නැත්නම් අපි පිළිවෙලට ගත්තොත් 14 වන ඒකකයත් සාකච්ඡා කරලා අවසන් කළා දරුවනේ. මේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරා තුළ අතිශය වැදගත් දීර්ඝ ඒකකයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික විද්‍යා ඒකකයේ දරුවනේ නැත්නම් ක්‍රියාවලි පාලනය සහ මේ ස්වයංක්‍රීයකරණය කියන විශේෂයෙන්ම දරුවනේ ස්වයංක්‍රීයකරණයේ ඒකකය විශේෂයෙන්ම අපි දන්නවා මේකදී අපි විශේෂයෙන්ම දරුවනේ කතා කරනවා මේ පළවෙනි කොටස යටතේ අපි විදුලිය සම්බන්ධ මිනුම් සම්බන්ධයෙන් කතා කරා දරුවනේ. දෙවන කොටස යටතේ මේ විද්‍යුත් පරිපථ එකලස් කිරීම සම්බන්ධයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා දරුවනේ. ඒ වගේම මේ විදුලියට අදාළ ශක්තිය මේ ගණනය කිරීම ජවයේ සම්බන්ධයෙන් කතා කරනවා දරුවනේ. ඊට අදාළ ගණනය කිරීම ඒ වගේම දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙනවා මේ පාලක පද්ධති කන්ට්‍රෝල් සිස්ටම් ගැන කතා කරන්න මේ එකකේ. ඉතින් අපි දන්නවා විශේෂයෙන්ම ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාවට අදාළ ගොවිපළ සත්ව පාලන කටයුතු වලද වගේම පාලිත පරිසර තත්ත්වයට තේ භෝග වගාවේදී ඔබ දන්නවා දරුවනේ මේ විශේෂයෙන්ම පරිසර තත්ත්ව පාලනය කිරීමේදී අපි දන්නවා ස්වයංක්‍රීයකරණය කරන ලද ජල සම්පාදන පද්ධති ස්වයංක්‍රීයකරණය කරන ලද ඒ වගේම අපි දන්නවා ආරක්ෂිත ව්‍යුහයක් තුළ ආරක්ෂිත ගෘහයක් තුළ හරිතාගාරයක් තුළ දරුවනේ පාරිසරික තත්ත්ව ප්‍රධාන වශයෙන්ම දරුවනේ ඔබ දන්නවා උෂ්ණත්වය ඒ වගේම ආලෝකයේ තෙතමන ප්‍රමාණයේ වාතයේ වැනි තත්ත්ව පාලනය කිරීම සඳහා මේ ස්වයංක්‍රීයකරණ පද්ධති විශේෂයෙන්ම ජල සම්පාදනය සඳහා ඒ වගේම දරුවනේ මේ සංවේදක මගින් ඒවා හඳුනා ගැනීමෙන් ඒ පද්ධති තුල ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කරන ලද මේ පද්ධති ගැන අපි කතා කරනවා. මේකෙදි විශේෂයෙන්ම විවෘත පුඩුපාලක පද්ධතිය හා සංවෘත පුඩුපාලක පද්ධති කොහොමද මේ ජල සම්පාදන පද්ධතියක් ස්වයංක්‍රීයකරණය කරන්නේ. ඒ වගේම දරුවනේ මේ ගොවිපළ සත්ව පාලනයේදී විශේෂයෙන්ම ගව පාලනය සහ කුකුළු පාලනයේදී මේ සතුන් සදා ආහාර සැපීමේදී ස්වයංක්‍රීය ආහාර හා ජල බඳුන් සැපීම මගින් අපිට ආහාර හා ජලය අපතේ යාම වළක්වා ගනිමින් මේ සත්ව පාලන කටයුතු කාර්යක්ෂමව සිදු කරන්න පුළුවන් දරුවනේ. ඉතින් ආහාර බඳුන් වල ආහාර අවසන් වෙනකොට ස්වයංක්‍රීයව බඳුන් වලට ආහාර පිරෙන්නත් ජලය අවසන් වෙනකොට ස්වයංක්‍රීයව ජල බඳුන් වලට ජලය පිරෙන විදිහට ඒ වගේම මේ නිර්පාංශු වගා පද්ධතිය සොයිල්ලස් කල්චර් පස් රහිත මාධ්‍ය තුල සිදු කරන ලබන වගා ක්‍රමවලදී දරුවනේ ඔබ දන්නවා විශේෂයෙන්ම අපි හරිතාගාර තුල ඒ වගේම පොලිටනල් තුල ආරක්ෂිත ව්‍යුහ තුල භෝග වගාව සිදු කරනකොට ඔබ දන්නවා විශේෂයෙන් මේ සඳහා භාවිතා කරන ශුද්ධ ජල සම්පාදන පද්ධති ප්‍රධානතම ශුද්ධ ජල සම්පාදන පද්ධති ආකාර විදිහට දරුවනේ ඩ්‍රිප් ඉරිගේෂන් බිඳු ජල සම්පාදනය සහ විසරුම් ජල සම්පාදන පද්ධති භාවිතා කරනවා. බොහෝ විට දරුවනේ මේ නිර්පාංශු වගා පද්ධති වලදී සිරස් වගා මලු සහ දිරස් වගා මලු තුල භෝග වගා කිරීමේදී කොහොබත් පුරවන ලද වගා මලු තුලට දරුවනේ බිඳු ජල සම්පාදන පද්ධති ක්‍රියාත්මක කරනු ලබන්නේ. ඉතින් මෙහිදී තෙතමන සංවේදක මගින් විශේෂයෙන්ම මේ බඳුන් තුල තෙතමනේ ප්‍රශස්ත මට්ටමට වඩා අඩුවෙන් පවතින අවස්ථාවේදී ඒවා සංවේදක මගින් හඳුනා ගැනීම මගින් දරුවනේ ඒවා මනාව සංවේදනය කිරීම මගින් ඒ පාලක පද්ධති වලට දැනුම් දීමෙන් ස්වයංක්‍රීයව ජල කරාම ඇරිලා විවෘත වෙලා මේ ජලයේ මේ පද්ධතිය ක්‍රියාත්මක වෙලා දරුවනේ බඳුන් තුල ප්‍රශස්ත තෙතමනය දක්වා ඒ මට්ටමට ආවට පස්සේ මේ තෙතමන සංවේදක මගින් දැන් බඳුන් තුල තෙතමන සංවේදකයේ ප්‍රශස්ත මට්ටමට පවතිනවා කියලා ඒ සංවේදනය කරාට පස්සේ ස්වයංක්‍රීයව ජල කරාම වැහිලා ජල සම්පාදනයේ නතර වීම සිදු වෙනවා දරුවනේ. ඒ ආකාරයට මේ අපි විශේෂයෙන්ම පාලක පද්ධතිය ගැන ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දරුවනේ. එහෙනම් මේ 15 වන එකකේ දෙවන කොටසට අදාළවයි තවමත් අපි සාකච්ඡා කරමින් ඉන්නේ. එහෙනම් විශේෂිත අවස්ථාවක් විදිහට මෙතෙන්ද අපි පටන් ගන්නවා දරුවනේ. මේ ඩයෝඩ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඩයෝඩ වර්ග විශේෂයෙන්ම ඍජුකාරක ඩයෝඩ, ලක්ෂ්‍ය ස්පර්ශක ඩයෝඩ, සෙන ඩයෝඩ, ආලෝක විමෝචක ඩයෝඩ කියලා මේ විවිධ නම් වලින් අහලා තිනවා දරුවනේ. ඔබ දන්නවා ඩයෝඩයක් කියන්නේ එක් දිශාවකට පමණක් ධාරාව ගලා යාමට ඉඩ දෙන උපාංගයක්. අපි දන්නවා P1 ගේ P වර්ගයේ අර්ධ සන්නායක කැබැල්ලක් සහ
N වර්ගයේ අර්ධ සන්නායක කැබැල්ලක් එකතු කරලා සංදි මගින් තමයි මේ PN සංදියක් නිර්මාණය කර ගැනීම සිදු කරගන්නේ දරුවනේ. විශේෂයෙන්ම මේ අර්ධ සන්නායක ද්‍රව්‍යයි දරුවනේ ඩයෝඩ සකස් කිරීමට යොදාගන්නේ. ඔබ දන්නවා හතරවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් දරුවනේ කාබන්, සිලිකන්, ජර්මේනියම්, ටින්, ලෙඩ් වැනි මූලද්‍රව්‍යයේ දරුවනේ අපි හතරවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය විදිහට හඳුන්වන්නේ. ඉතින් මේ හතරවන කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය ගැන අපි කලින් විශේෂයෙන්ම ඒකකවල කතා කරපු පාඩමේදී සඳහන් කරා දරුවනේ. මේ දෙවන කොටස ආරම්භ කරලා අපි කොහොමද මේ විශේෂයෙන්ම මේ අර්ධ සන්නායක ඩයෝඩ් සකස් කර ගැනීම PN සංදි සකස් කර ගැනීම සම්බන්ධයෙන් ආදරණීය දරුවනේ අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. එහෙනම් අපි මෙතන සිට ආරම්භ කරමු ඒ ඉදිරි කොටස. මේ ඩයෝඩ ගැන කතා කරද්දී අපි කලින් විස්තර කරපු PN සංදි භාවිතා කළ දුවේ පුතේ PN සංදි උපයෝගී කරගෙන හදලා තියෙන ඉලෙක්ට්‍රෝනික උපාංගයක් තමයි ඩයෝඩයක් කියලා කියන්නේ. ඩයෝඩ් එක PN සංදි උපයෝගී කරගෙනයි දරුවනේ ඩයෝඩයක් හදලා තියෙන්නේ. ඩයෝඩ් එක අපි පරිපතයක ඩයෝඩයක් දක්වන ආකාරයේ විදිහට මේ ඩයෝඩ් එක සංකේතයක් අපි ඇඳලා දැක්වුවොත් දරුවනේ විබල දරුවනේ ඩයෝඩයක් අපි මෙන්න මේ ආකාරයට පෙන්눔 කරනොත් දරුවනේ ඩයෝඩ් එක P පැත්ත, P පෙදෙස, N පෙදෙස, P පෙදෙසේ බහුතර වාහක විදිහට අපි දන්නවා මේ PN සංදියක් තමයි දරුවනේ ඩයෝඩයක් විදිහට අපි සඳහන් කරන්නේ. එතකොට මේ P පැත්ත අපි ඇනෝඩ අග්‍රයේ විදිහට සඳහන් කරනවා දරුවනේ. එහි අපි ඒ වගේම මේ N පැත්ත අපි කැතෝඩ අග්‍රයේ විදිහටයි දරුවනේ ඩයෝඩ් එක නම් කරන්නේ. එතකොට ඩයෝඩ් එක ධාරාව ගැලීම සඳහන් කරොත් එක් දිශාවකට පමණක් ධාරාව ගලා යාමට ඉඩ දෙන උපාංගයක් විදිහටයි දරුවනේ අපි ඩයෝඩයක් සඳහන් කරන්නේ. ඔබ දන්නවා ඩයෝඩයක් පෙර නැඹුරු කරන අවස්ථාවක් ගැන කතා කරොත් අපි මේ ඩයෝඩ් එක පෙර නැඹුරුව ගැන දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඩයෝඩයක් පෙර නැඹුරු කිරීමේදී දරුවනේ අපි දන්නවා මේ P පැත්තට P පෙදෙසට නේ දරුවනේ. මේ නැත්තම් අපි කියනවා ඇනෝඩ අග්‍රේට ඇනෝඩේ දෙසට ඇනෝඩ මේ ඇනෝඩ පෙදෙස මේ ඇනෝඩේ එහා පැත්තේ තියෙන්නේ N පැත්ත කැතෝඩේ. එතකොට මේ P පැත්ත කියලා කියනවා P පැත්තට වෝල්ටීයතා සැපයීමක නැත්තම් බැටරි එක ධන විභවයත් ඒ වගේම N පෙදෙසට වෝල්ටීයතා සැපයීමක ඍණ ද්‍රව්‍යයත් සම්බන්ධ කිරීම සිදු කරනවා දරුවනේ. මෙන්න මේ අවස්ථාව. මෙන්න මේ අවස්ථාවේදී දරුවනේ PN සංදිය ආයත කලාපය අඩු වෙලා සංදිය හරහා ප්‍රතිවිරුද්ධ බලන්නකෝ සංදිය හරහා අපි දන්නවා ප්‍රතිවිරුද්ධ දිශාවට ආරෝපණ ගමන් කිරීම නිසා මේ අවස්ථාවේදී PN සංදිය හරහා ධාරාවක් ගමන් කිරීම සිදු වෙනවා පෙර නැඹුරු අවස්ථාවේදී. බලන්න දරුවනේ අපි විස්තර කරලා තියෙන එක නිසා මෙතනදී විස්තර කරන්න යන්නේ නැහැ. මේකේ මුල් කොටසදී අපි මේවා විස්තරාත්මකව කතා කරලා තියෙන්නේ. දැන් මේ අවස්ථාව සරලවම කියනවා නම් මේ P පැත්තේ බහුතර වාහක වෙන්නේ කුහර. P පැත්තේ බහුතර වාහක වන කුහර දරුවනේ මේ වෝල්ටීයතා සැපයීමේ ධන අග්‍රය නිසා අපි දන්නවා මේ ධන ආරෝපිත කුහර මේ බලන්න මේ පැත්තේ ආරෝපණයේ ධන ආරෝපණ මගින් මේ ධන ආරෝපණ එක සමාන ආරෝපණ අතර සිදුවෙන්නේ විකර්ෂණයක් දරුවනේ. මේ පෙදෙසේ මේ බහුතර වාහක වන කුහර මේ වෝල්ටීයතා සැපයීමේ ධන අග්‍රය හේතුව ධන ද්‍රව්‍ය නිසා මොකද කරන්නේ? සංදිය දෙසට විකර්ෂණය කරනවා. සංදිය දෙසට යවනවා. තල්ලු කරලා හරිනවා. එතකොට මේ වෝල්ටීයතා මේ N පැත්ත කැතෝඩ පැත්ත N පැත්ත සම්බන්ධ වෙලා තියෙන වෝල්ටීයතා සැපයීමක ඍණ අග්‍රයට. එතකොට N පැත්තේ බහුතර වාහක වන්නේ අපි දන්නවා ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන. මොකද කරන්නේ? මේ ඍණ ආරෝපණය මගින් මේ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන මොකද කරන්නේ? විකර්ෂණය කරනවා. එක සමාන ආරෝපණය ඍණයි කියන්නේ. එහෙනම් මේ ඍණ ආරෝපණ බහුතර වාහක වන ඍණ ආරෝපණ ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? මේ සංදිය දෙසට විකර්ෂණය වෙනවා. මේ විදිහට පුතේ මේ පෙර නැඹුරු අවස්ථාව නිසා මේ ඩයෝඩය නැත්නම් PN සංදියක මේ වායේ තියෙන මේ බහුතර වාහක බලන්නකො දරුවනේ සංදිය දෙපසට ගමන් කිරීම නිසා ඒ කියන්නේ මොනවද? ඒ කියන්නේ බහුතර වාහක ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කිරීමෙන් මොකද වෙන්නේ දරුවනේ? සංදිය හරහා ධාරාවක් ගලා යනවා. පෙර නැඹුරු අවස්ථාවේදී අපි කියනවා
PN සංදේක පෙර නැඹුරු අවස්ථාවක් විදිහට අපිට එය හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අවස්ථාව අපි හඳුන්වන දරුවනේ ඩයෝඩයක පෙර නැඹුරු අවස්ථාව. හරි. ඒක අපිට තවත් විදිහකට ඕන නම් ඇඳලා දක්වන්න පුළුවන්. කලින් අපි ඇඳලා දක්වලා තියෙන්නේ. මේ බලන්න. මේ ආකාරයට ගත්තොත් මේ අවස්ථාවම අපිට නැවත ඒවායේ බහුතර වාහකක් දක්වලා ඇඳලා පෙන්වුවොත් දරුවනේ මෙන්න PN සංදියක් P පැත්තේ බහුතර වාහක වෙන්නේ ධනාරෝපිත කුහර. N පැත්තේ බහුතර වාහක වන්නේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන. මේ පැත්තේ සුළුතර වාහක විදිහට P පැත්තේ සුළුතර වාහක විදිහට මේ ඉලෙක්ට්‍රෝන ඉන්නවා. N පැත්තේ සුළුතර වාහක විදිහට මේ කුහර ඉන්නවා. N පැත්තේ සුළුතර වාහක විදිහට කුහර ඉන්නවා. PN සංදියක්. සංදි කරලා තියෙන අවස්ථාවක. මේ බලන්න. මේ වෙලාවේ අපි මේ P පැත්තට බැටරි එක ධන ද්‍රව්‍යයත් N පෙදෙසක බැටරි එක ඍණ ද්‍රව්‍යයත් සම්බන්ධ කරාට පස්සේ මොකද වෙන්නේ? මේ P පෙදෙසේ බහුතර වාහක වන කුහර ධන ආරෝපිත කුහර මේ වෝල්ටීයතා සැපයීමේ ධනාග්‍රය මගින් මොකද කරන්නේ? සංදිය දෙසට විකර්ෂණය කරනවා. සංදිය දෙසට විකර්ෂණය වෙනවා. ඒ වගේම මේ N පැත්තට බැටරි එක ඍණ ද්‍රව්‍ය සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මේ එහි ඍණ ආරෝපණය නිසා N පැත්තේ බහුතර වාහක වන නිදහස් ඉලෙක්ට්‍රෝන නැත්නම් මේ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? P දෙසට මේ සංදිය හරහා මේ P දෙසට විකර්ෂණය වෙනවා. මේ බලන්නකෝ. එහෙනම් ප්‍රතිවිරුද්ධ ආරෝපණ මේ බලන්න. බහුතර වාහක මේ බලන්නකෝ ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් කිරීම නිසා සංදිය හරහා මොකද්ද වෙන්නේ? ධාරාවක් ගමන් කරනවා. PN සංදියක් පෙර නැඹුරු අවස්ථාවේදී සංදිය හරහා PN සංදිය හරහා ධාරාවක් ගමන් කරනවා. හොඳයි. ඒ වගේම අපි පසු නැඹුරු කරලා තියෙන අවස්ථාව බැලුවොත් දරුවනේ ඒත් එක්කම අපි බලමු මේ PN සංදියක් පසු නැඹුරු කරලා තියෙන අවස්ථාව නැත්නම් ඩයෝඩයක පසු නැඹුරු අවස්ථාව කියන්නේ දරුවනේ මේ වෝල්ටීයතා සැපයුක නැත්නම් බැටරි එක ඍණ අග්‍රය මේ ඇනෝඩයටත් මේ විදිහට සම්බන්ධ කරලා තියෙන අවස්ථාවක්. මේ බලන්න. මේ විදිහට සම්බන්ධ කරලා තියෙන අවස්ථාවක මෙන්න මේ අවස්ථාව අපි කියනවා ඩයෝඩයක් පසු නැඹුරු වෙලා තියෙන්නේ කියලා. ඩයෝඩයක් පසු නැඹුරු වෙලා තියෙන අවස්ථාවක් විදිහට අපි දානවා. එතකොට මේ පැත්තේ තියෙන බහුතර වාහක වෙන්නේ ධනාරෝපිත කුහර. මේ පැත්ත කියන්නේ කවුද? PN සංදියක P පැත්ත මේ. P පැත්ත මේ N පැත්ත. P පැත්තේ බහුතර වාහක වෙන්නේ කවුද දරුවනේ? ධනාරෝපිත කුහර. එතකොට වෝල්ටීයතා සැපයීමක ඍණාග්‍රය වෙසට මොකද වෙන්නේ දරුවනේ? ප්‍රතිවිරුද්ධ ආරෝපණයනේ. මේ පැත්තේ තියෙන ධන ආරෝපිත කුහර මේ වෝල්ටීයතා සැපයීමේ ඍණ අග්‍රය දෙසට විකර්ෂණය වෙනවා.
මේ පැත්තට ආකර්ෂණය කරනවා. මේ වෝල්ටේජ සපයුමේ ඍණ ද්‍රව්‍ය මගින් මොකද කරන්නේ? මේ පැත්තේ තියෙන බහුතර වාහක කරන P පැත්තේ තියෙන බහුතර වාහක වන කුහර ඒ දෙසට ආකර්ෂණය කරනවා. මේ පැත්තේ බලන්නකෝ N පැත්තේ බලන්නකෝ කැතෝඩ අග්‍රයේ පැත්ත බලන්නකෝ N පැත්තේ බහුතර වාහක වන ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන. එතකොට වෝල්ටේජ සපයුමක ධන අග්‍රයේ සම්බන්ධ තියෙන බැටරියක ධන ද්‍රව්‍ය සම්බන්ධ වෙලා තියෙන්නේ මේ පැත්තට. එතකොට නම් N පැත්තේ බහුතර වාහක වන ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? මෙන්න මේ ධන වෝල්ටේජ සපයුමේ නැත්තම් ධන අග්‍රයේ වෙතට මේ ධන ද්‍රව්‍ය දෙසට බැටරියේ මොකද වෙන්නේ? විකර්ෂණය වෙනවා. එතකොට මොකද වෙන්නේ? සංධි අසල සංධි මේ මෙතන හායිත කලාපයේ මොකද වෙන්නේ? පුළුල් වෙනවා. මේ බලන්න සංධි හායිත කලාපයේ පුළුල් වීම නිසා බලන්න මේ සංධිය හරහා ආරෝපණ ගමන් කිරීමක් මේ වෙලාවේ සිදු වෙනවද දරුවනේ? බහුතර වාහක ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. හායිත කලාපයේ පුළුල් වෙලා තියෙන මෙන්න මේ අවස්ථාව තමයි දරුවනේ අපි කියනවා PN සංධියක පසු නැඹුරු අවස්ථාව කියලා. මේ පසු නැඹුරු අවස්ථාවේදී PN සංධියක අවස්ථාවේ දරුවනේ පසු නැඹුරු කරලා තියෙන අවස්ථාවක් පෙන්눔 කරලා තියෙනවා. මම හිතන්නේ ඉදිරියට අපි අවශ්‍ය වෙනකොට ඒ තැන්වලදී ගණන් හදනට ඒවා කතා කරමු දරුවනේ. ඉතින් දැමට ඒ ටික අපි දැන ගැනීම ප්‍රමාණවත්. පසු නැඹුරු වෝල්ටේජතාවය වැඩි කරගෙන යනකොට අපි කියනවා ඊට පස්සේ මේ පසු නැඹුරු අවස්ථාවේදී ධාරාවක් ගමන් කරනවා කියලා අපි කියනවා. කොහොමද සුළු ධාරාවක් ගමන් කරනවා කියලා කියනවා. මෙහි තියෙන P පැත්තේ තියෙන සුළුතර වාහක වන කවුද? P පැත්තේ තියෙන සුළුතර වාහක වෙන්නේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන. N පැත්තේ තියෙන සුළුතර වාහක වෙන්නේ කවුද? ධනාරෝපිත කුහර. එතකොට ප්‍රතිවිරුද්ධ ආරෝපණ මේ ගමන් කිරීම නිසා මෙතන අපි කියනවා එතකොට කුඩා ධාරාවක් හට ගන්නවා පසු නැඹුරු අවස්ථාවේදී. ඒක ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට මේ පසු නැඹුරු ධාරාවක් ගලා යන පටන් ගන්නවා. අපි ඉදිරියේදී අවශ්‍ය තැන්වලදී ඒක කතා කරමු දරුවනේ. මෙතනදී අපි කලින් කතා කරලා තියෙන නිසා මේ දේවල් මෙතනදී අපි ඉස්සරහට දැන් මේක මතක් කරලා දීමක් විදිහට මේ පෙන්ලා තියෙන්නේ ඩයෝඩ් එක පසු නැඹුරු අවස්ථාව. මොකද දරුවනේ මේ ඩයෝඩ් එක අවස්ථාව. අපි මේ ඩයෝඩ් විශේෂයෙන්ම PN සංධි ගැන විස්තරාත්මකව කතා කරලා හින්දා මෙතන මේ ඩයෝඩ් ගැන පොඩ්ඩක් කතා කරනකොට ඩයෝඩ් පෙර නැඹුරු පසු නැඹුරු ටිකක් චුට්ටක් මතක් කරලා දීමක් සිදු කරේ. මොකද මේ එකකේ ආරම්භයේ දෙවෙනි කොටස 15 වෙනි එකකේ දෙවන කොටස ආරම්භයේදී සාර්ථකව මේ ඩයෝඩ් වල පෙර නැඹුරු පසු නැඹුරු අවස්ථාව නැත්නම් PN සංධියක පසු නැඹුරු පෙර නැඹුරු සම්බන්ධයෙන් දුවේ පුතේ අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉදිරියේදී ප්‍රශ්න කතා කරනකොට අවශ්‍ය තැන්වලදී අපි මේ දේවල් කතා කරමු. මොකද ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේදී අපිට නැතිවම බැරි උපාංගයක් දුවේ පුතේ ඩයෝඩයක් කියන්නේ සක්‍රීය උපාංගයක්. ඉතින් විශේෂයෙන්ම සංග්‍රහිත පරිපත IC ගැන කතා කරනවා අපි. ඒ වගේම දරුවනේ අපි කතා කරනවා අදවල පුතාලට ට්‍රාන්සිස්ටර් ගැන කතා කරනවා. එතකොට මේ ෆෝන් එකක් ගත්තාම Apple ෆෝන් එකක් ගත්තාම මේ වගේ අපි දන්නවා ට්‍රාන්සිස්ටර් බිලියන ගණන් තියෙනවා දරුවනේ. ඒවා තුල අඩංගු වෙලා තියෙනවා. ඒක නිසා තමයි මේ වගේ කටයුතු කාර්යක්ෂම කරගන්න පුළුවන් සිදු වෙලා තියෙන්නේ. ට්‍රාන්සිස්ටර් අඩංගු වෙනවා දරුවනේ උපකරණවල විද්‍යුත් අපි භාවිතා කරන උපාංගවල. ඉතින් ඒක නිසා විශේෂයෙන් මතක තියාගන්න මේ ට්‍රාන්සිස්ටර් ඒ වගේම අපි කියනවා මේ ඩයෝඩ් මේවා සක්‍රීය උපාංග සංග්‍රහිත පරිපත IC කියලා කියනවා මොනවද දරුවෝ ඒවා සක්‍රීය උපාංග විදිහට හඳුන්වන්නේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේදී භාවිතා. ඉතින් මේවා විශේෂයෙන්ම මෙහිදී අර්ධ සන්නායකයි භාවිතා කරන්නේ සෙමිකන්ඩක්ටර්ස් ටෙක්නොලොජි එක. සෙමිකන්ඩක්ටර්ස් ටෙක්නොලොජි එක භාවිතා අර්ධ සන්නායක තාක්ෂණය භාවිතා කරලා මේ සකස් කරලා තියෙන ඩයෝඩ් අපි දන්නවා නිතරම අපි කියන්නේ ඉලෙක්ට්‍රොනික පරිපතවලදී නැතුවම බැරි උපාංගයක් දරුවනේ. ඒක නිසා මේ ඩයෝඩ් සම්බන්ධයෙන් නැත්නම් මේ සක්‍රීය උපාංග අපි කියන්නේ සාමාන්‍ය ඩයෝඩයක් කියලා කියන්නේ දරුවනේ එක් දිශාවකට පමණක් ධාරාව ගලා යාමට ඉඩ දෙන උපාංගයක්. පෙර නැඹුරු අවස්ථාවේදී ඩයෝඩ් එකකින් ධාරාවක් ගමන් කරන්නේ. නමුත් අපි ඉස්සරහට මේ සෙනර් ඩයෝඩ් ගැන කතා කරනකොට කතා කරනවා සාමාන්‍යයෙන් මේ ගැන කතා කරනකොට ඉදිරියේදී කතා කරනවා වෙනස් ස්වභාවයක් ගැන අපි කතා කරනවා සෙනර් ඩයෝඩ් ගැන අපි කතා කරනවා වෝල්ටේජතා යාමක පරිපත ගොඩනැගීමේදී ඉදිරියේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා සෙනර් ඩයෝඩ් කියන්නේ මොනවද කියලා. මෙතනදී දැන් කතා කරන්නේ ඒ අවස්ථාවේදී අවස්ථානුකූලව අපි දේවල් දුර පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දරුවනේ. හොඳයි දුවේ පුතේ. මම හිතනවා ඔබට වැටහෙන්නේ නැති ඩයෝඩයක් කියන්නේ මොකද්ද? ඩයෝඩයක් කියන්නේ අපි දන්නවා P1 ගේ අර්ධ සන්නායක කැබැල්ලක් සහ N1 ගේ අර්ධ සන්නායක කැබැල්ලක් එකට එකතු කරලා හදලා තියෙන උපාංගයක් දරුවනේ. ඒකෙදි එක් දිශාවකට පමණක් ධාරාව ගලා යාමට ඉඩ දෙන උපාංගයක් අපි ඩයෝඩ් මේ ඉලෙක්ට්‍රොනික පරිපතවල සක්‍රීය උපාංග විදියට සඳහන් කරන්නේ. හොඳයි. අපි ඉදිරියට යමු දුවේ පුතේ.
බලන්න දරුවනේ මේ බලන්න දුවේ පුතේ අපි මේ කලින් කතා කරලා තියෙන විදිහට විස්තර කරලා තියෙන්නේ අපි නිසා දරුවන්ට ගැටලුවක් නැහැ බලන දරුවනේ මේ විස්තර කරලා තියෙන කරුණු විස්තර කරන පීඑන් සංදි උපයෝගී කරගෙන හදලා තියෙන ඉලෙක්ට්‍රෝනික උපාංගයක් තමයි දරුවනේ මේ ඩයෝඩයක් කියලා කියන්නේ. ඩයෝඩ් එකක්. ඩයෝඩ් එක මේ අග්‍ර අපි හඳුනාගත්තා. මේ බලන්න. ඇනෝඩ අග්‍රේ, කැතෝඩ අග්‍රේ. ධන අග්‍රේ, ඍණ අග්‍රේ අග්‍ර. සම්බන්ධ කරන්නේ. මේ ධන අග්‍රේ ඍණ අග්‍රේට සම්බන්ධ කරලා තියෙනවා. පෙර නැඹුරු අවස්ථාවක් මේ තියෙන ඩයෝඩයක් පෙර නැඹුරු අවස්ථාවක් මේ තියෙන ඩයෝඩයක අපි පහලින් මේ පෙන්වුම් කරලා තියෙන්නේ ඩයෝඩ් එක මේ බලන්න පසු නැඹුරු අවස්ථාවක් මේ ඩයෝඩ් එක පසු නැඹුරු අවස්ථාවක් පටල ගන්න එපා දුව පුතේ මෙතන එහෙනම් මේ බලන්න ඩයෝඩයක් කියන්නේ එක් දිශාවකට පමණක් ධාරාව ගමන් කිරීමට දෙන උපාංගයක්. එහෙනම් හරි දරුවන්ට ගැටලුවක් නැහැ. එහෙනම් මේ විස්තර කරන PN සංදි උපයෝගී කරන තමයි දරුවනේ මේ ඩයෝඩ් කියන ඉලෙක්ට්‍රෝනික උපාංගය හදලා තියෙන්නේ. එහෙනම් ජර්මේනියම් මෙන්ම සිලිකන්ද භාවිතා කරලා විවිධාකාරයේ ඩයෝඩ් විවිධ ප්‍රයෝජන සඳහා නිර්මාණය කළා තියෙනවා. මේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේදී දරුවනේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව අපි විශේෂයෙන්ම පරිපත ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන උපාංග මේ සක්‍රීය උපාංග සකස් කිරීමේදී දරුවනේ ජර්මේනියම් සහ සිලිකන් කියන අර්ධ සන්නායක ද්‍රව්‍ය උපයෝගී කරගෙන මේ ඩයෝඩ් සකස් කරලා තියෙනවා දරුවනේ. ඉතින් ඒකත් විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි. මේ ජර්මේනියම් සහ සිලිකන් කියන්නේ ඔබ දන්නවා දරුවනේ හතරවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය. ඒගොල්ලෝ අර්ධ සන්නායක ගුණ පෙන්වනවා. බලන දරුවනේ කවුද මේ හතරවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය විදිහට හඳුන්වන්නේ? අර්ධ සන්නායක ඔබ දැන්ටමත් දන්නවා. බලන්න දුවේ පුතේ කවුද මේ හතරවන කාණ්ඩයේ අර්ධ සන්නායක මූලද්‍රව්‍ය විදිහට අපිට හඳුන්වන්නේ? මේ බලන්න කාබන්, සිලිකන්, ජර්මේනියම්, ටින්, PB lead මේ මෙයා මොකද්ද කාණ්ඩයේ දරුවනේ? හතරවන කාණ්ඩය. ඒ කියන්නේ මේගොල්ලෝගේ අවසන් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? හතරවන කාණ්ඩය කියන්නේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන අවසන් ශක්ති මට්ටම. බන්ධන හදන්න මේ ඉලෙක්ට්‍රෝන 4 දායක වෙනවා නේද දරුවනේ අපි දන්නවා. සහ සංයෝජ බන්ධන හදනවා මේ වගේ නේ. සිලිකන්, ජර්මේනියම් මේ බලන්න මේ කාබන්, සිලිකන්, ජර්මේනියම්, ටින්, ලෙඩ් විදිහට අපි හඳුන්වලා තියෙනවා. හතරවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය. ඒගොල්ලෝ තමයි අපි අර්ධ සන්නායක ගුණ පෙන්වන මූලද්‍රව්‍ය විදිහට හඳුන්වන්නේ. ඉතින් අපි ඒක කතා කරලා තියෙනවා. හොඳයි. එහෙනම් අපි මේ සඳහා දරුවනේ ජර්මේනියම් වගේම සිලිකන් භාවිතා කරලා විවිධාකාරයේ ඩයෝඩ් නිර්මාණය කරලා තියෙනවා විවිධ ප්‍රයෝජන ලබා ගැනීම සඳහා. ඒ වගේම PN සංදිය උපයෝගී කරගෙන හදාගෙන තියෙන ඩයෝඩ් එකක් ඉදිරි හා පසු නැඹුරු අවස්ථා ප්‍රස්ථාරයක් මගින් දක්වන්න පුළුවන්. මෙන්න ඩයෝඩ් එක ඉදිරි නැඹුරු අවස්ථාව මේ ආකාරයටයි ඩයෝඩයක් ඉදිරි නැඹුරු කරන්නේ. ඒ වගේම මෙන්න ඩයෝඩයක් පසු නැඹුරු කරලා තියෙන අවස්ථාව. පසු නැඹුරු කරලා තියෙන අවස්ථාවක් පෙන්වුම් කරලා තියෙනවා. ඉතින් අපිට මෙතනදී සඳහන් කරන්නේ අපිට මේක ප්‍රස්ථාරයක් මගින් පෙන්වුම් කරන්න පුළුවන් කියලා දරුවනේ. මේ බලන්න. PN සංදිය උපයෝගී කරගෙන හදලා තියෙන මේ ඩයෝඩ් එක ඉදිරි හා පසු නැඹුරු අවස්ථාවේ ප්‍රස්ථාරයක් මගින් දක්වන්න පුළුවන්. මේ ප්‍රස්ථාරයේ මේ බලන්න දරුවනේ PIV අගය VB සමග සසඳන විට ඉතා විශාලයි කියලා තියෙනවා දරුවනේ. බලන්නකෝ අපි බලමු VB කියලා තියෙනවා දරුවනේ ඔබ දන්නවා බැරියර් වෝල්ටේජ් එකක්. ඉදිරියට ගිහින් බලමු. මේ බලන්න. මේ ඩයෝඩයක් තුලින් ධාරාවක් ගමන් කිරීම සඳහා මේ බලන්න. මේ ඒ විභව බාධකය ඉක්මවා යන තරමේ විභවයක් අපි සපයන්න අවශ්‍ය වෙනවා දරුවනේ. අපි දන්නවා සිලිකන් සඳහා වගේම ජර්මේනියම් සඳහා ඒ අගයන් වෙනස් වෙනවා. මේ බලන්න. මේ VB අගේ යම් මේ විභව බාධකයේ බැරියර් වෝල්ටේජ් එක ඉක්මවා ගියාට පස්සේ තමයි පුතේ ඩයෝඩය හරහා ධාරාවක් ගමන් කරන්නේ.
right පසු නැඹුරු වෝල්ටීයතාවය පෙන්ලා තියෙන්නේ මේ පසු නැඹුරු අවස්ථාවේ බලන්න දරුවනේ පසු නැඹුරු අවස්ථාවේ පසු කුළු වෝල්ටීයතාවය පසු නැඹුරු අවස්ථාවේ අපි දන්නවා අපි කිව්වා පසු නැඹුරු අවස්ථාවේ ධාරාවක් ගමන් කරනවා කියලා සුළුතර වාහක වල ගමන් කිරීම නිසා p පැත්තේ සුළුතර වාහක වන ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝනත් n පැත්තේ සුළුතර වාහක වන අපි දන්නවා කවුද ධනාරෝපිත කුහරත් හේතුවේ පසු නැඹුරු අවස්ථාවේදී නේද සුළු ධාරාවක් අපි ගලා යනවා කියලා කිව්වා. එහෙනම් මේ බලන්න මේ ප්‍රස්ථාරයේ මගින් මේ බලන්න I සහ V අතර ප්‍රස්ථාරයේ මේ බලන්න මේ ධාරාව සහ විභවාන්තරය අතර ප්‍රතිරෝධ මේ ප්‍රස්ථාරය බලන්න දරුවනේ මේ බලන්න මෙයාගේ VB බැරියර් වෝල්ටේජ් එක අර්ධ අපි කාගේද කියන්නේ ඩයෝඩේ මේ බලන්න මේ යම් කිසි විභවයක් ඉක්මය විභව බාධකයේ මේ බාධක විභවය ඉක්මවා ගියාට පස්සේ තමයි මේ විභව බාධක ඉක්මවා යනකන් ධාරාවක් ගලන්නේ මේ බලන්නකෝ ඒ ඉක්මවා ගියාට පස්සේ තමයි මේ බලන්න ධාරාවක් ගලන්නේ ඩයෝඩයක් කරා මේ පසු නැඹුරු අවස්ථාව ඒකයි අපි PIV කියලා සඳහන් කරලා තියෙන දරුවනේ මේ බලන්න එහෙනම් මේ VB බැරියර් වෝල්ටේජ් එක කියන්නේ ඉදිරි නැඹුරු වෝල්ටීයතාවය ඩයෝඩයක් ඉදිරි නැඹුරුවේදී මෙන්න මේ බාධක විභවයේ ඉක්මවා යන සැපයුමක් දෙන්න ඕනේ දරුවනේ සැපයුම වගේ මේ බාධක විභවයේ ඉක්මවා යන ගියාට පස්සේ තමයි මේ ඩයෝඩයක් කරහා ධාරාවක් ගමන් කරන්න පෙර නැඹුරු අවස්ථාවේදී ඒකයි මේ බැරියර් වෝල්ටේජ් එක VB කියලා කියන්නේ දරුවනේ එහෙනම් ඒක ජර්මේනියම් සඳහා වගේම අපි දන්නවා සිලිකන් සඳහා දරුවනේ මේ අර්ධ සන්නායක සඳහා එයාගයන් වෙනස් වෙනවා ඒකයි මෙතන අපි සඳහන් කරන්නේ මේ බලන්න VB ඉදිරි නැඹුරු වෝල්ටීයතාවය ගත්තාම ජර්මේනියම්ගේ ඒ යගේ වෝල්ට් 0.2ත් වෝල්ට් 0.3ත් මේ වෝල්ට් 0.3 ඉක්මවා යනකොට තමයි දරුවනේ අන්න ඩයෝඩේ හරහා ධාරාවක් ගමන් කරන්නේ මේ බැරියර් වෝල්ට් එක ඉක්මවන බැරියර් වෝල්ටේජ් එක ඉක්මවා යන අන්දමේ ප්‍රමාණයේ ධාරාවක් සපයන්න ඕනේ අපිට මේ පෙර නැඹුරු අවස්ථාවේදී ඩයෝඩයක් තුලින් ධාරාවක් ගමන් කරන්න දරුවනේ එහෙනම් මතක තියාගන්න VB කියන්නේ බැරියර් වෝල්ටේජ් එක නැත්නම් ඉදිරි නැඹුරු වෝල්ටීයතාවය ඩයෝඩ් එක ඉදිරි නැඹුරු වෝල්ටේජ් මේ සිලිකන් වර්ගයේ ඩයෝඩ් සඳහා දරුවනේ මේ ඉදිරි නැඹුරු වෝල්ටීයතාවය නැත්නම් VB අපි කියනවා දරුවනේ 0.6ත් 0.7ත් මේ 0.7 ඉක්මවා යනකොට තමයි මේ හරහා ධාරාවක් ගමන් කරන්න පටන් ගන්න. එතකන් ධාරාවක් ගමන් කරන්නේ මේ බැරියර් වෝල්ටේජ් එක ඉක්මවා යන ප්‍රමාණීය ධාරාවක් සපයන්න ඕනේ. අපි ඩයෝඩයක් කරහා ධාරාවක් ගමන් කරන්න නම් දරුවන එහෙනම් ඒක සඳහන් කරන්න ඕනේ එහෙනම් මේ බලන්න මෙයාගේ VB බැරියර් වෝල්ටේජ් එක නැත්නම් ඉදිරි නැඹුරු වෝල්ටීයතාවය ගත්තාම දරුවනේ මේ VB ඉදිරි නැඹුරු වෝල්ටීයතාවය ගත්තාම ජර්මේනියම් සඳහා කොච්චරද 0.2ත් 3ත් අතර වෝල්ට් 0.2ත් වෝල්ට් 0.2ත් වෝල්ට් 0.3ත් අතර ජර්මේනියම් සඳහා මේ බැරියර් වෝල්ටේජ් එක සිලිකන් සඳහා නම් වෝල්ට් 0.6ත් 0.7ත් දක්වා තියෙන දරුවනේ මෙයාගේ ඉක්මවා යනකොට තමයි මේ තුලින් ධාරාවක් ගමන් කරන්නේ සිලිකන් එතකොට මේ PIV කියන්නේ කවුද පසුකුළු වෝල්ටීයතාවය බලන්නකෝ PIV කියන්නේ පසුකුළු වෝල්ටීයතාවය right PIV පසුකුළු වෝල්ටීයතාවය මේ පොදු ඩයෝඩයක බාහිරාකාරය හා සංකේතය දක්වලා තියෙනවා දරුවනේ මේ බලන්න බාහිරාකාරයේ ඩයෝඩයක මේ බලන්න ඇනෝඩාග්‍රය කැතෝඩාග්‍රය මේ බලන්න ඇනෝඩාග්‍රය කැතෝඩාග්‍රය පරිපතයක ඩයෝඩයක් දක්වන ආකාරයේ ඩයෝඩයක සංකේතය දරුවනේ එහෙනම් දරුවනේ මෙතන පෙන්눔 කරලා තියෙනවා පොදු ඩයෝඩයක බාහිරාකාරය හා සංකේතය මේ බලන්න මේ එක් අග්‍රයක් ඇනෝඩාග්‍රේ විදිහට හඳුන්වන මේ තියෙන දරුවනේ ඇනෝඩාග්‍රය ඒ ඇනෝඩාග්‍රේ විදිහට හඳුන්වන්නේ P අර්ධ සන්නායකය මේ P වර්ගයේ අර්ධ සන්නායක කොටස තමයි ඇනෝඩාග්‍රේ විදිහට හඳුන්වන්නේ ඇනෝඩේ P වර්ගයේ අර්ධ සන්නායකයේ මේ එක් අග්‍රයක් ඇනෝඩේ විදිහට හඳුන්වනවා එයා කවුද දරුවනේ P අර්ධ සන්නායක වෙන අතර එයා P අර්ධ සන්නායකය වෙන අතර අනෙක් අග්‍රය කැතෝඩේ මේ බලන්න මේ අනිත් අග්‍රය කැතෝඩේ එයා
n අර්ධ සන්නායකය. n වර්ගයේ අර්ධ සන්නායකයයි දරුවනේ කැතෝඩේ විදිහට හඳුන්වන්නේ. නේ? එහෙනම් මේ බලන්න පරිපතයක ඩයෝඩයක් දක්වන සංකේතය. මේ බලන්න p වර්ගයේ අර්ධ සන්නායකයේ තමයි ඇනෝඩය කියලා හඳුන්වන්නේ. n වර්ගයේ අර්ධ සන්නායක කොටස තමයි කැතෝඩේ විදිහට හඳුන්වන්නේ දරුවනේ. එහෙනම් ඒකත් විශේෂයෙන් මතක් කරලා දෙන්න ඕනේ. එහෙනම් අපි මේ පෙන්ලා තියෙන්නේ විශේෂයෙන්ම ඩයෝඩයක දරුවනේ බලන්න පොදු ඩයෝඩයක බාහිරාකාරය සහ සංකේතයයි දරුවනේ දක්වලා තියෙන්නේ. බාහිරාකාරය සංකේතයයි දක්වලා තියෙන්නේ පරිපතයක අපි දක්වන ආකාරය. හරි එක අග්‍රයක් ඇනෝඩ අග්‍රය ඒක p අර්ධ සන්නායකය කියලා හඳුන්වන්නේ. අපි දන්නවා p වර්ගයේ අර්ධ සන්නායකයක් නේද? නැත්නම් pn සංදියක p පැත්තේ නැත්නම් ඇනෝඩ අග්‍රය කියලා අපි හඳුන්වන්නේ. p පෙදෙසේ බහුතර වාහක වෙන්නේ අපි දන්නවා කවුද දරුවනේ? ධනාරෝපිත කුහර. n පැත්තේ බහුතර වාහක වෙන්නේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන. නම් මතක තියාගන්න. ඒවා වැදගත් වෙනවා මේ pn සංදියක් අපි පෙර නැඹුරු කිරීමේදී සහ පසු නැඹුරු කිරීමේදී ඒ අවස්ථාවන් අපිට ඉතාමත්ම වැදගත් වෙනවා දරුවනේ. අපි යනවා වගුවකට මේ විවිධ අවස්ථා සඳහා විවිධ වර්ගයේ ඩයෝඩ නිෂ්පාදනය කරලා තියෙන දරුවනේ. ඒවයින් කිහිපයක් මේ වගුවේ දක්වලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී අපිට නැතිවම බැරි පරිපත නිර්මාණය කිරීම අපිට කතා කරන්න තියෙනවා දරුවනේ. හොඳයි දරුවනේ අපි බලාපොරොත්තු වෙනවා මේ දුවල පුතාලත් එක්ක විශේෂයෙන්ම පැහැසීමකින් තොරව මෙන්න මේ ආකාරයේ ව්‍යාපෘති පූර්වක ප්‍රොජෙක්ට් බෝඩ් එකක දරුවනේ බෙඩ් බෝඩ් එකක මේ ප්‍රොජෙක්ට් බෝඩ් එක අපි බලාපොරොත්තු වෙනවා පරිපතයක් එකලස් කරලා පෙන්වන්න දුවල පුතාලට අපිට ප්‍රායෝගික පරීක්ෂණයේදී සිදු කරන්න තියෙනවා. ඔබට තනියම පරිපතයක් එකලස් කරලා පෙන්වන්න ඕනේ දරුවනේ. ඉතින් මේ ආකාරයේ බෝඩ් එකක ප්‍රොජෙක්ට් බෝඩ් එකක නිර්මාණය කිරීම සඳහා විශේෂයෙන්ම උපාංග භාවිතා වෙනවා දරුවනේ. මෙවැනි ඩයෝඩ භාවිතා වෙනවා. ඒ වගේම අපිට ඩයෝඩයකට ධාරාවකට නැත්නම් විභවයකට සම්බන්ධ කිරීමේදී දරුවනේ ඩයෝඩේ ආරක්ෂාව සඳහා අපි භාවිතා කරනවා ප්‍රතිරෝධක භාවිතා කරනවා. ඒ වගේම අපිට ජව සැපයුමක් අවශ්‍ය වෙනවා දරුවනේ. මෙතන මේ තියෙන බැටරි කේස් එකක් තියෙන දරුවනේ. අපි දන්නවා LED එකක් ක්‍රියාත්මක කරගන්න 1.5 වෝල්ට් 1.5 බැටරි දෙකක් අවශ්‍ය වෙනවා. බැටරි කේස් එකක් මේ තියෙන දරුවනේ. ඉතින් අපිට විශේෂයෙන්ම මේකට පවර් සප්ලයි එකක් නැත්නම් පවර් මෝඩ් යුනිට් එකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේකත් එක්ක ඔබට මෙවැනි බ්‍රෙඩ් බෝඩ් එකක් නැත්නම් ව්‍යාපෘති පූර්වක ඔබට රුපියල් 100 සිට රුපියල් 500ක දක්වා මිලකට ඉලෙක්ට්‍රොනික උපකරණ ලබා ගන්න ස්ථානයකින් මිලදී ගැනීම සිදු කරන්න පුළුවන් පුතේ. මිල විශාල මිලක් වෙන්නේ නැහැ. රුපියල් 100 ප්‍රමාණය සිට රුපියල් 500 ප්‍රමාණය දක්වා අතර මිලකට මිලදී ගන්න පුළුවන් දුවේ පුතේ. ඒ වගේම අපිට මේ සම්බන්ධ කිරීම සඳහා ජම්පර් වයර් අවශ්‍ය වෙනවා දරුවනේ. මෙතන මේ ජම්පර් වයර් කීපයක් තියෙනවා අපිට සම්බන්ධ කරන්න. එතකොට අපිට මේ ආකාරයකට පෑස්සීමකින් තොරව මෙවැනි බෝඩ් එකකට දරුවනේ මෙවැනි ප්‍රොජෙක්ට් බෝඩ් එකකට ව්‍යාපෘති පූර්වකට අපිට පරිපතයක් සකස් කරලා ආදර්ශනය කරන්න පුළුවන් දුවේ පුතේ. විශේෂයෙන්ම අපිට මේකට සම්බන්ධ කරලා LED එකක් සම්බන්ධ කරලා ප්‍රතිරෝධක සම්බන්ධ කරලා ඒ වගේම දරුවනේ අපිට ට්‍රාන්සිස්ටරයක ප්‍රධාන අග්‍ර තුන සම්බන්ධ කරලා අපිට ධාරාවක් සපයන්න පුළුවන් දරුවනේ. ඒකට අපිට ප්‍රතිරෝධකයකුත් යොදලා ඉතින් අපිට අපි දුවල පුතාලට සමීපව බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ පරීක්ෂණ සිදු කරලා පෙන්වන්න. ප්‍රායෝගික පරීක්ෂණය අසුරින් මේවා පෙන්වන්න බලාපොරොත්තු වෙනවා සරලව. මේක තමයි අපි දුවල පුතාලට පෙන්වන්නේ දරුවනේ මේ ප්‍රොජෙක්ට් බෝඩ් එකක් භාවිතා කරලා අපිට පුළුවන් අපි ඉදිරියේදී මේ පරිපත එකලස් කිරීම සිදු කරනවා දුවේ පුතේ. ඉතින් ඒක අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා දුවල පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ආකාරයේ ප්‍රොජෙක්ට් බෝඩ් එකක් භාවිතා කරලා. හොඳයි දරුවනේ අපි දැන් අපිට විශේෂයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණවලදී අපි මේ ඩයෝඩයක් පෙර නැඹුරු කරලා පෙන්වන ඒවා විශේෂයෙන් මේ ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා දරුවනේ. මේ තියෙන බැටරි කේස් එකක් බැටරියක් මේ තියෙන දරුවනේ වෝල්ට් 1.5 බැටරියක් මේ තියෙන්නේ. මේක නැවත අපි දුවල පුතාලත් එක්ක ප්‍රායෝගික පරීක්ෂණවලදී විශේෂයෙන්ම සමීපව ඔබලට මේක ඉතාම සමීපව පේන ආකාරයට කතා කරනවා දරුවනේ. මම මෙතනදී නිකන් මෙහෙම හඳුන්වා දීමක් කරන්නේ දරුවනේ මේ සිද්ධාන්ත පාඩම කරනකොට. ඉතින් මේ ආකාරයේ බැටරියක් තියෙනවා දරුවනේ. අපි එතකොට බැටරි එක මේ LED එකක් ගත්තාම LED එක අපිට ධනාග්‍රය සහ ඍණාග්‍රය කියලා තියෙනවා. LED එකක් කියන්නේ ආලෝක විමෝචක ඩයෝඩ් එකකට. ඊටාම කුඩා LED එකක් අතේ තියෙන්නේ මේ. කුඩා LED එකක් මගේ අතේ තියෙන්නේ. ඉතින් මේක පරීක්ෂණ අපි කරනකොට දුවල පුතාලට ඊටාම සමීපව මේක බලා ගන්න පුළුවන්. මෙතන LED එකක්. LED එකක් කියන්නේ දරුවනේ අපි දන්නවා ඩයෝඩයක්. අපි කියනවා ආලෝක විමෝචක ඩයෝඩයක් තමයි දරුවනේ LED එකක් කියලා කියන්නේ. හොඳයි දරුවනේ අපි බලාපොරොත්තු වෙනවා ප්‍රායෝගිකව දුවල පුතාලට මේවා ඉතාමත් සමීපව කරලා පෙන්නන්න. ඉතින් අපි බලමු මේ LED එකක් පෙර නැඹුරු කරන අවස්ථාවක් මම පෙන්නන්නම් දරුවනේ. එතකොට මේ LED එක ධනාග්‍රය සහ ඍණාග්‍රය පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් අපිට LED එක.
අපිට LED එක ධනාග්‍රේ පැහැදිලිව තියෙනවා දරුවනේ. මේ කම්බි දෙකක් තියෙනවා. මේකෙන් දිගින් වැඩි කම්බි අපි ධනාග්‍රේ විදියට සලකලා මේ දිගින් වැඩි කම්බයකට දිගින් වැඩි පැත්තට නැත්නම් අපි කියනවා මේ LED එක ධනාග්‍රේට අපි වෝල්ටීයතා සැපයුමක ධනාග්‍රේ සම්බන්ධ කරනවා. අපි දන්නවනේ ඩයෝඩයක් පෙර නැඹුරු වේ විදිහේ ධනාග්‍රේ සම්බන්ධ කරන්න ඕනේ බැටරි එක. නැත්නම් අපි විශේෂයෙන්ම මේ අග්‍ර නිවැරදිව සම්බන්ධ කරන්න ඕනේ මේ LED වල. LED එකක් කියන්නේ ආලෝක විමෝචක ඩයෝඩයක්, ලයිට් එමිටින් ඩයෝඩ් එකක්. හරි. එතකොට අපි ධන අග්‍රය සම්බන්ධ කරලා නිවැරදිව ඒ වගේම ඍණාග්‍රයට බැටරි එක ඍණාග්‍රය සම්බන්ධ කිරීමෙන් දුවලා පුතාලා බලා ගන්න පුළුවන් මේ LED දැල්වීම සිද්ධ වෙනවා. බලන්න මේ නිල් පාට LED එකක් නිල් පාටින් මේ LED දැල් වෙනවා පෙන්වනවා දරුවනේ. එතකොට මේ නියමාකාරයට අග්‍ර සම්බන්ධ කිරීමේදී පරිපථයකට සම්බන්ධ කරොත් මේ ආකාරයට මේ LED එක දැල්වීම සිදු වෙනවා. හොඳයි දරුවනේ, එහෙමනම් අපි විශේෂයෙන්ම මේ කොටසට විශේෂයෙන්ම අදාළ වෙනවා මේ සරල විද්‍යුත් පරිපථ එකලස් කිරීම සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙන දරුවනේ අපි ඉදිරියේදී කතා කරන්න. මේවා සිදු කරන ආකාරය සම්බන්ධයෙන් මේ උපකරණ භාවිතා කරලා ව්‍යාපෘති පූර්ව භාවිතා කරලා සිදු කරන ආකාරය දරුවනේ. එහෙනම් අපි බලමු මේ විවිධ ආකාරයේ ඩයෝඩ් සම්බන්ධයෙන් දරුවනේ අපිට ඉතාමත්ම වැදගත් වෙනවා මේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේදී විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික පරිපථවල මේ විවිධ ක්‍රියාවලීන් සඳහා අපිට කටයුතු ඉලෙක්ට්‍රොනික තාක්ෂණයට අදාළව ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී කටයුතු වැඩ සිදු කර ගැනීම සඳහා මේ භාවිතා වන ඩයෝඩ් වර්ග කිහිපයක් අපි හඳුනා ගනිමු දරුවනේ. ඒ ඩයෝඩ් වල රූපේ, හැඩය සහ වගේ මේ වගේ කාර්යයේ වැදගත්කම හඳුනා ගැනීමටයි දරුවනේ අපි දැන් සූදානම් වෙන්නේ. එහෙනම් දරුවනේ විවිධ අවශ්‍යතා සඳහා විවිධ වර්ගයේ ඩයෝඩ් නිෂ්පාදනය කරලා තියෙනවා දුවේ පුතේ. ඒකෙන් අපිට කිහිපයක් මේ පහත වගේ දක්වලා තියෙනවා. ඩයෝඩ් වර්ග, ඒ වගේම ඩයෝඩේ බාහිර පෙනුම, සංකේතය සහ ප්‍රයෝජන පිළිබඳව දරුවනේ අපිට හඳුනා ගන්න වෙනවා. විශේෂයෙන්ම මේ ඩයෝඩ භාවිතා කරනකොට ඩයෝඩ හඳුනා ගන්න ආලෝක විමෝචක ඩයෝඩ, සෙන ඩයෝඩ, ඍජුකාරක ඩයෝඩ, ලක්ෂී ස්පර්ශක ඩයෝඩ. ඉතින් අපි විශේෂයෙන්ම අපි දන්නවා මේ ඍජුකාරක ඩයෝඩ සම්බන්ධයෙන් ඍජුකරණය සඳහා අපි දන්නවා මේ අපිට ඍජුකරණය සඳහා අපි දන්නවා විශේෂයෙන්ම ධාරා ඍජුකරණය සිදු කරනවා මේ දරුවනේ. ඉතින් ඒකෙදී අපිට විශේෂයෙන්ම මේ ඍජුකාරක පරිපථ සඳහා ඩයෝඩ් යොදා ගන්න වෙනවා දුවේ පුතේ. ඉතින් ඒ නිසා අපි බලමු මේ ඩයෝඩ් ගැන කතා කරලා බලමු. විවිධ අවශ්‍යතා සඳහා විවිධ වර්ගයේ ඩයෝඩ් නිෂ්පාදනය කරලා තියෙනවා. කිහිපයක් පහත දැක්වෙනවා දරුවනේ ඩයෝඩ් වර්ග. මේ තියෙන ඍජුකාරක ඩයෝඩ්. මේ ඍජුකාරක ඩයෝඩ් එක රෙක්ටිෆයි ඩයෝඩ් එක සංකේතයයි දරුවනේ, නැත්තම් සමාවෙන්න බාහිර පෙනුම තියෙන සංකේතය. මේ ඩයෝඩ් එක සාමාන්‍ය සංකේතයෙන් පෙන්වුම් කරලා තියෙනවා දරුවනේ. ඩයෝඩ් එක ඇනෝඩ් අග්‍රේ පෙන්වලා තියෙනවා. P ප්‍රදේශ ඇනෝඩ් අග්‍රේ විදිහටත් N ප්‍රදේශ කැතෝඩ් අග්‍රේ විදිහටත් හඳුන්වලා තියෙන දරුවනේ. එහෙනම් මෙන්න මේ ඍජුකාරක ඩයෝඩ් වල ප්‍රයෝජනය තමයි දරුවනේ ප්‍රත්‍යාවර්ත ධාරා ඍජුකරණය සඳහා මේ ඍජුකාරක ඩයෝඩ් යොදා ගනු ලබනවා. ඔබ අහලා තියෙනවා පූර්ණ තරංග ඍජුකරණය, අර්ධ තරංග ඍජුකරණය. නේද දරුවනේ? ඩයෝඩ් දෙකක් යොදාගෙන මින් සිදු කරන ඍජුකරණය ගැන අහලා තියෙනවා. ඩයෝඩ් සේතුවක් යොදාගෙන සිදු කරන ඍජුකරණය ගැන අපි තව ටිකකින් ඉදිරියේදී බලනවා දුර පුතාලත් එක්ක මේ ක්‍රමවේද මොනවද කියලා. කොහොමද මේ ආකාරයට අපි ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කර ගැනීම සිදු කරන්නේ? අර්ධ තරංග ඍජුකරණය, පූර්ණ තරංග ඍජුකරණ ආකාරය වඩාත් සුමටනය කරන්නේ කොහොමද? දාරිත්‍රකයක් භාවිතා කරලා ආරෝපණය සහ විසර්ජනය මගින් කියන සම්බන්ධයෙන් ආදරණීය දුර පුතාලත් එක්ක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන දරුවනේ. ඒ දැනුම් බෙදා ගන්න බලාපොරොත්තු වෙන. එහෙනම් ඍජුකාරක ඩයෝඩ් වර්ගය තමයි ඍජුකාරක ඩයෝඩ්. මේ තියෙන්නේ බාහිර පෙනුම පුතේ. මේ තියෙන ඍජුකාරක ඩයෝඩ් එක සංකේතය. ඒ වගේම ඍජුකාරක ඩයෝඩ් එක ප්‍රයෝජන විදිහට දරුවනේ ප්‍රත්‍යාවර්ත ධාරා ඍජුකරණය සඳහා යොදා ගනු ලබනවා. ලක්ෂ්‍ය ස්පර්ශක ඩයෝඩ් තියෙනවා දරුවනේ. අපි කියනවා අනාවරක නැත්නම් ලක්ෂ්‍ය ස්පර්ශක ඩයෝඩ් තියෙනවා. මේ ලක්ෂ්‍ය ස්පර්ශක ඩයෝඩ් එක බාහිර පෙනුම මේ සාමාන්‍ය සංකේතයේ ඩයෝඩ් එක පෙන්눔 කරන ඩයෝඩ් එක සංකේතයේ මගිනුයි එයත් සංකේතවත් කරන්නේ. බාහිර පෙනුමෙන් ඒවා අපිට හඳුනා ගන්න පුළුවන් යම් වෙනස්කම් නිසා දරුවනේ. මේ ඩයෝඩ් එක සංකේතයේ විදියටයි අපි විශේෂයෙන්ම ඍජුකාරක ඩයෝඩයක් සහ ලක්ෂ්‍ය ස්පර්ශක ඩයෝඩයක් මෙන්න මේ ආකාරයට පෙන්눔 කරන සංකේතයේ මගින් එහි ඇනෝඩ් අග්‍රය සහ කැතෝඩ් අග්‍රය මේ ආකාරයට සඳහන් කරන්න පුළුවන් දරුවනේ. විශේෂයෙන් මේ ලක්ෂ්‍ය ස්පර්ශක ඩයෝඩ් යොදා ගන්නවා ගුවන් විදුලි සංඛ්‍යාත විමුර්ජනය සඳහා දරුවනේ. ගුවන් විදුලි සංඛ්‍යාත විමුර්ජනය සඳහා ලක්ෂ්‍ය ස්පර්ශක ඩයෝඩ් යොදා ගන්නවා. ඒ වගේම මේ ඩයෝඩ් ගැන කතා කරන සුවිශේෂී අවස්ථාවක් විදිහට දරුවනේ අපිට හඳුන්වන්න පුළුවන් සෙන ඩයෝඩ්. ඉතින් සෙන ඩයෝඩ් ගැන කතා කරලා දරුවනේ මේ බලන්න සෙන ඩයෝඩ් එකේ බාහිර පෙනුම මේ බලන සංකේතයේදී සෙන ඩයෝඩ් මේ වෙනස් වෙනවා. මේ ඉසඩ් අකුරක හැඩයක් පෙන්වුම් කරන ඇනෝඩ් අග්‍රේ, ඇනෝඩය,
කැතෝඩය සෙන ඩයෝඩ් අපි වෝල්ටීයතා යාමනය සඳහා යොදා ගන්නවා දරුවනේ වෝල්ටීයතා ස්ථායීකාරක පරිපථ සඳහා වෝල්ටීයතා යාමක විදිහට භාවිතා කරනවා. සාමාන්‍ය පෙර නැඹුරු අවස්ථාවේදී සෙන ඩයෝඩයක් සාමාන්‍ය ඩයෝඩයක් විදිහටමයි හැසිරෙන්නේ දරුවනේ. අපි දන්නවා නමුත් පසු නැඹුරු අවස්ථාවේදී අපි දන්නවා සෙන ඩයෝඩේ ගැන අපි කතා කරනවා දරුවනේ පසු නැඹුරු අවස්ථාවේදී අපි දන්නවා පසු නැඹුරු ධාරාවක් ගලා යනවා සෙන ඩයෝඩයක් කරහා අපි දන්නවා ඒ අනුව මේ වෝල්ටීයතා ස්ථායීකාරක විදිහට කොහොමද භාවිතා කරන්නේ කියන සම්බන්ධයෙන් අපි සෙන ඩයෝඩ් ගැන කතා කරද්දී දරුවනේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් සෙන ඩයෝඩ් එක සංකේතය මතක තියාගන්න. මේ සංකේතයෙන් පෙන්눔 කරන්නේ සෙන ඩයෝඩයක්. මෙන්න මෙතන මේ Z අකුරක හැඩයක් ස්වරූපයක් පෙන්눔 කරන්නේ සෙන ඩයෝඩ් ප්‍රයෝජන විදිහට දුවේ පුතේ අපි වෝල්ටීයතා යාමනීය සඳහා සෙන ඩයෝඩ් භාවිතා කරනු ලබනවා. විශේෂයෙන් එක සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ආලෝක විමෝචක ඩයෝඩ් තියෙනවා දරුවනේ. මේ බලන්න ලයිට් එමිටින් ඩයෝඩ්ස් කියලා අපි කියනවා. මේ බලන්න ඩයෝඩ් එකක් පෙන්눔 කරලා තියෙනවා. මේ බලන්න ආලෝක විමෝචක ඩයෝඩ් එක ඒත් මෙතන අපි පෙන්눔 කරලා තියෙනවා දරුවනේ ඇනෝඩ් අග්‍රේ P පෙදෙස ඇනෝඩ් අග්‍රේ විදිහට අපි නම් කරලා තියෙන්නේ. මේ බලන්න N කොටසයි කැතෝඩේ විදිහට නම් කරලා තියෙන්නේ. සංඥා පහන් ආලෝකකරණය සඳහා භාවිතා කරන දරුවනේ අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ආලෝක විමෝචක ඩයෝඩ් සහ ඒ වගේම දුවේ පුතේ විශේෂයෙන්ම අපි වෝල්ටීයතා යාමනීය සඳහා භාවිතා කරන සෙන ඩයෝඩ් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ වගේ වැදගත්කම් අද මේ වෙනකොට දුවේ පුතේ විශේෂයෙන්ම මේ විදුලි බල ප්‍රශ්නය නිසා විදුලිය සම්බන්ධ බල ශක්තිය අර්බුදය සඳහා විශේෂයෙන්ම අපි කොහොමද ආලෝක විමෝචක ඩයෝඩ් භාවිතා කරලා අපේ කාර්යයන් පහසු කරගන්න නිවෙස් ආලෝකවත් කරගන්න කොහොමද අපි විශේෂයෙන්ම මේ විදුලි පහන් සඳහා විශේෂයෙන්ම භාවිතා කරන්නේ ආලෝක විමෝචක ඩයෝඩ් කියන එක සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ. ඒ වගේම සාමාන්‍ය ඩයෝඩ් එක ක්‍රියාකාරීත්වයේ දරුවනේ අපිට මල්ටිමීටරය ආධාරයෙන් සොයා බලන්න පුළුවන්. මල්ටිමීටරය භාවිතා කරලා සාමාන්‍ය ඩයෝඩ් එක ක්‍රියාකාරීත්වයේ දරුවනේ අපිට සොයා බලන්න පුළුවන්. ඒ වගේම අපිට මල්ටිමීටරය ඕම් රේන්ජ් එකට යොමු කරලා ශුන්‍ය සකසලා දරුවනේ අපිට පරීක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේකදී අපි අඩු ප්‍රතිරෝධකයක් පෙන්වනවා නම් ඩයෝඩේ දෝෂ රහිතයි කියලා දුවේ පුතේ අපිට හඳුන්වන්න පුළුවන්. එහෙනම් දරුවනේ බලන්න සාමාන්‍ය ඩයෝඩ් එක ක්‍රියාකාරීත්වය දරුවනේ අපිට මල්ටිමීටරයක් ආධාරයෙන් හොයා ගන්න පුළුවන්. බහුමාපකය නැත්නම් බහුමානෙ නේද දරුවනේ. අපි මේකෙදි මල්ටිමීටරය ඕම් රේන්ජ් එකට ඕම් පරාසයට යොමු කරලා ශුන්‍යයට සකසලා දරුවනේ අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් මේකෙදී. ඉතින් අපි ඉදිරියේදී ඒ කටයුත්ත කරනවා දරුවනේ ඉදිරියට රූප රාමුවේ දක්වලා තියෙනවා. මේකෙදී අපි අඩු ප්‍රතිරෝධයක් නම් පෙන්눔 කරන්නේ දරුවනේ අපි ඩයෝඩය දෝෂ රහිතයි කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඩයෝඩ් දෝෂ රහිතයි කියලා සඳහන් කරන්න පුළුවන් දරුවෝ. ඩයෝඩ් වර්ගවල භාවිතයන් ගැන කතා කරොත් දරුවනේ අපි දැන් කතා කරන්න යන්නේ මෙතන සිට මේ ඩයෝඩ් වර්ගවල භාවිතයන් සම්බන්ධයෙන් තවදුරටත් දුවල පුතාලට විස්තර කිරීම වැදගත් වෙනවා දරුවනේ. මොකද ඒ තරම් ඩයෝඩ් කියන්නේ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේදී අතිශය බහුලව භාවිතා කරන සක්‍රීය උපාංගයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් දරුවනේ. විශේෂයෙන්ම ට්‍රාන්සිස්ටර් සංගුහිත පරිපථ මේ දරුවනේ සෙන ඩයෝඩ් ඍජුකාරක ඩයෝඩ් ගැන කතා කරනකොට දරුවනේ ලක්ෂ්‍ය ස්පර්ශක ඩයෝඩ් ගැන අපි කතා කරා දරුවනේ අතිශයින්ම වැදගත් කාරණාවක් විදිහට අපිට මේ විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේදී භාවිතා වන සක්‍රීය උපාංග විදිහට දරුවනේ මේ ඩයෝඩ් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ සිලිකන් සහ ජර්මේනියම් අර්ධ සන්නායක මූලද්‍රව්‍ය විදිහට හැඳින්වෙනවා දරුවනේ අපි මෙහිදී භාවිතා කරන කවුද අපි දන්නවා අපි කතා කරලා තියෙන්නේ හතරමන කාණ්ඩයේ මූලද්‍රව්‍ය තමා දරුවනේ අපි අර්ධ සන්නායක ගුණ පෙන්වන මූලද්‍රව්‍ය විදිහට හැඳින්වුවේ. සිලිකන් හා ජර්මේනියම් හතර කාණ්ඩයට අයිති වෙන දරුවනේ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් පවතිනවා. එහෙනම් මේ මූලද්‍රව්‍ය වල උෂ්ණත්වය වැඩි වෙනකොට සන්නායකතාව වැඩි වෙනවා දරුවනේ. මේ අර්ධ සන්නායක මූලද්‍රව්‍ය වල උෂ්ණත්වය වැඩි වෙනකොට එයාගේ සන්නායකතාවයත් වැඩි වෙනවා දරුවනේ. එහෙනම් අපි ඊට අමතරව සන්නායකතාව වැඩි කිරීම සඳහා සිලිකන් හෝ ජර්මේනියම් සමග ඝන අපද්‍රව්‍ය විදියට දරුවනේ ෆොස්ෆරස් කියන්නේ පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. ෆොස්ෆරස් ඒ වගේම
පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් හෝ ඇන්ටිමනි කියන මූලද්‍රව්‍යය. ඇන්ටිමනි යන මූලද්‍රව්‍ය වලින් එකක් හෝ කිහිපයක් එක්ක ඊතා සුළු ප්‍රමාණයක් එකතු කිරීමෙන් අපිට N වර්ගයේ අර්ධ සන්නායකයක් සකස් කර ගැනීමට හැකියාව තියෙනවා. එහෙනම් බලන්න සිලිකන් ජර්මේනියම් වල අර්ධ සන්නායක මූලද්‍රව්‍ය විදිහට හඳුන්වන්නේ සිලිකන් සහ ජර්මේනියම්. ඒ වගේම මේ මූලද්‍රව්‍ය වල උෂ්ණත්වය වැඩි වෙනකොට සන්නායකතාව වැඩි වෙනවා ඒගොල්ලොන්ගේ. මේ සිලිකන් හා ජර්මේනියම් අර්ධ සන්නායක මූලද්‍රව්‍ය විදිහට හඳුන්වනවා. ඒ මූලද්‍රව්‍ය වල උෂ්ණත්වය වැඩි වෙනකොට සන්නායකතාවත් වැඩි වෙනවා. ඒ වගේම අමතරව සන්නායකතාව වැඩි කිරීම සඳහා දරුවනේ අපිට සිලිකන් හෝ ජර්මේනියම් සමග ඝන අපද්‍රව්‍ය විදිහට ආවර්තිතාවගුවේ පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය කියනකොට දරුවනේ අපිට සඳහන් කරන්න පුළුවන් නයිට්‍රජන්, ෆොස්ෆරස්, ආසනික්, SB ඇන්ටිමනි, බිස්මත් පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය. මේගොල්ලොන්ගේ අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන 5යි. කාණ්ඩය අනුව අපිට තීරණය කරන්න පුළුවන් අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. පළවන කාණ්ඩේ නම් සෝඩියම් කියන්නේ පළවන කාණ්ඩේ ප්‍රබල ලෝහ. ඒගොල්ලොන්ගේ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි තියෙන්නේ. ක්‍රමාංක 11යි සෝඩියම්ගේ 2යි 8යි 1යි. සාමාන්‍ය පෙළ දක්වා අපි ඉගෙන තියෙන්නේ එහෙමනේ. මැග්නීසියම්ගේ ක්‍රමාංකය 12යි වින්‍යාසය 2යි 8යි 2යි දෙවන කාණ්ඩය. තුන්වන කාණ්ඩය ඇලුමිනියම්, ගැලියම්, ඉන්ඩියම් එහෙම අයිති වෙන්නේ. බෝරෝන් අයිති වෙන්නේ. අවසන් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 3යි. හතරවන කාණ්ඩයේ අවසන් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 4යි. කාබන් ගාතු 2යි 4යි මේ විදිහට. ක්‍රමාංකය අනුව වින්‍යාස අපිට සඳහන් කරන්න පුළුවන්. පස්වන කාණ්ඩය ගත්තාම මේ පස්වන කාණ්ඩයේ මූලධර්ම නයිට්‍රජන්, ෆොස්ෆරස්, ආසනික්, SB ඇන්ටිමනි, බිස්මත් හඳුන්වන්න පුළුවන්. එහෙනම් පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල අවසන් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5යි. අපිට හඳුන්වන්න පුළුවන්. නයිට්‍රජන් ගත්තොත් ද්වි පරමාණුක අණුවක් විදිහට ඉන්නේ. අපි දන්නවා ස්වභාවය පවතින්නේ. නයිට්‍රජන්ගේ ක්‍රමාංකය 7යි වින්‍යාසය කොහමද ළමයි 2යි 5යි. අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි. එහෙනම් අපිට මේ පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් අපද්‍රව්‍ය විදිහට එනම් මේ ෆොස්ෆරස් හරි ආසනික් හරි ඇන්ටිමනි හරි එකතු කිරීමෙන් අපිට N වර්ගයේ අර්ධ සන්නායකයක් සකස් කරගන්න පුළුවන්. N වර්ගයේ අර්ධ සන්නායකයක් සකස් කරගන්න පුළුවන්. බන්ධන හදන්න දායක වෙනවා. එතකොට බලන්නකෝ N වර්ගයේ අර්ධ සන්නායකයක් හදාගන්න පුළුවන්. කොහොමද? ඇයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන 4ක් එක්ක ඒ කියන්නේ හතරවන කාණ්ඩයේ අර්ධ සන්නායකනේ අපි කිව්වේ සිලිකන්, ජර්මේනියම්. ඒගොල්ලොන්ගේ අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ත් එක්ක මේ පස්වෙනි කාණ්ඩයේ කෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝන 5න් 4ක් සහසංයුජ බන්ධන සෑදීම සඳහා දායක වුණාම ඉලෙක්ට්‍රෝනයක අතිරික්තයක් තියෙනවා දරුවනේ. බන්ධන හදන්න දැන් මේගොල්ලෝ පස්වන කාණ්ඩේ නම් අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි තියෙන්නේ. එතකොට සිලිකන් සහ ජර්මේනියම් කියන්නේ හතරවන කාණ්ඩේ. සහසංයුජ බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන 4ක් දායක වෙනවා. එහෙනම් ඒ අනුව බන්ධන සෑදීම සඳහා ඒ අවසන් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5න් 4ක් දාය වුණාට පස්සේ බන්ධන හදන්න දායක නොවන නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් අපිට ඒ අනුව අපිට N වර්ගයේ අර්ධ සන්නායක N වර්ගයේ අර්ධ සන්නායක වල මේක මාත්‍රණේ මේක අපි වැඩි කරනකොට මොකද වෙන්නේ? වැඩිපුර මේ නිදහස් ඉලෙක්ට්‍රෝන මේ තුලට එකතු වෙනවා. වැඩිපුර නිදහස් ඉලෙක්ට්‍රෝන එකතු වෙනවා. ඒ අනුව අපිට N වර්ගයේ අර්ධ සන්නායක වල බහුතර වාහක විදියට දරුවනේ කවුද? නිදහස් ඉලෙක්ට්‍රෝන සඳහන් කරන්න පුළුවන්. N වර්ගයේ අර්ධ සන්නායක වල බහුතර වාහක විදියට අපිට දරුවනේ නිදහස් ඉලෙක්ට්‍රෝන හඳුන්වන්න පුළුවන්. ඒ වගේම එහෙනම් අපිට
phosphorus arsenic හෝ antimony කියන මූලද්‍රව්‍ය වලින් එකක් හෝ කිහිපයක් ඉතා සුළු ප්‍රමාණයක් එකතු කිරීමෙන් N වර්ගයේ අර්ධ සන්නායකයක් සකස් කරගන්න පුළුවන්. එතකොට ඒ ද්‍රව්‍ය තුල සන්නායකතාව දැක්කිය හැකි මොනවද ලබා ගන්න පුළුවන්? ඉලෙක්ට්‍රෝන ලබා ගන්න පුළුවන්. සන්නායකතාව දැක්විය හැකි ඉලෙක්ට්‍රෝන ලබා ගන්න පුළුවන්. N වර්ගයේ අර්ධ සන්නායක වල බහුතර වාහක වෙන්නේ නම් නිදහස් ඉලෙක්ට්‍රෝනයි දරුවනි. නිදහස් ඉලෙක්ට්‍රෝනයි. අපි ඉදිරියට යමු. ඒ වගේම සිලිකන් හෝ ජර්මේනියම් සමග අපද්‍රව්‍ය විදියට බෝරෝන්, ඉන්ඩියම් නැත්නම් ගැලියම් කියන මූලද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් ඉතා සුළු ප්‍රමාණයක් එකතු කිරීමෙන් P වර්ගයේ අර්ධ සන්නායකයක් සකස් කර ගන්න පුළුවන්. එහෙනම් කවුද මේ බෝරෝන්, ඉන්ඩියම්, ගැලියම් කියන්නේ? මෙන්න මේගොල්ලෝ. තව එක්කෙනෙක් ලියමු මේකට ඉන්ඩියම් නේ. ඉන්ඩියම්. අපි මේක මේ විදිහට ලියමු. බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම්, ඉන්ඩියම්. මේගොල්ලෝ කාණ්ඩය මොකද්ද? ආවර්තිතා වගුවේ තුන්වන කාණ්ඩය. කවුද ඒගොල්ලෝ? ආවර්තිතා වගුවේ තුන්වන කාණ්ඩය. බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම්, ඉන්ඩියම් කියන මූලද්‍රව්‍ය. එහෙනම් අපි මේ හතරවන කාණ්ඩයේ සිලිකන් හෝ ජර්මේනියම් සමග අපද්‍රව්‍ය විදිහට බෝරෝන්, ඉන්ඩියම් හෝ ගැලියම් කියන මූලද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් ඉතා සුළු ප්‍රමාණයක් එකතු කිරීමෙන් අපිට P වර්ගයේ අර්ධ සන්නායකයක් ලැබෙනවලු. කොහොමද ලැබෙන්නේ? හතරවන කාණ්ඩයේනේ අර්ධ සන්නායක මූලද්‍රව්‍ය සිලිකන්, ජර්මේනියම්. ඒගොල්ලන්ට කවුද දරුවනේ මේ එකතු කරන්නේ? අපද්‍රව්‍ය විදිහට මිශ්‍ර කරන්නේ, එකතු කරන්නේ තුන්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය. තුන්වන කාණ්ඩය නම් ඒගොල්ලන්ගේ අවසන් ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 3යි. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන 3 හතරවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4න් 3ක් සමග බලන්න. හවුලක් දාගත්තාම සහසංයුජ බන්ධනයක් හදපුවාම බලන්නකො දරුවනේ. එතකොට මොකද්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝනයක හිඟයක් ඇති වෙනවා. නේද? බන්ධන හදන්න නේ ඉලෙක්ට්‍රෝනයක අවශ්‍යතාවයක්. අපි කියනවා එහෙනම් මොකද්ද ඇති වෙන්නේ? ධන ආරෝපණයක් ඇති වෙනවා. ධන ආරෝපණයක් ඇති වෙනවා. ඇයි බන්ධන හදන්න අර ඉලෙක්ට්‍රෝන 3ක් සමගනේ මේ බන්ධනය හදන්නේ. අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 4යි අර්ධ සන්නායක ද්‍රව්‍යවල. එහෙනම් ඒ හතරෙන් බලන්නකො මොකද වෙන්නේ? බන්ධන හදන්න තුන්වන කාණ්ඩයේ දායක වෙන්නේ කවුද? ඉලෙක්ට්‍රෝන 3යි. එහෙනම් ඉලෙක්ට්‍රෝනයක හිඟයක් තියෙනවානේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න. එහෙනම් එතන ආරෝපණය මොකද්ද? ධන ආරෝපණයක්, කුහරයක් ඇති වෙනවා. එහෙනම් අපිට ඒ අණුව P සහ බලන්න. ඒ අණුව අපිට පුළුවන් දරුවනේ සිලිකන් හෝ ජර්මේනියම් සමග මේ බලන්න. සිලිකන් හෝ ජර්මේනියම් කියන අර්ධ සන්නායක ද්‍රව්‍ය සමග තුන්වන කාණ්ඩයේ බෝරෝම්, ඉන්ඩියම්, ගැලියම් කියන මූලද්‍රව්‍ය වලින් එකක් හෝ කිහිපයක්
ඉතා සුළු ප්‍රමාණයක් එකතු කරලා P වර්ගයේ අර්ධ සන්නායකයක් සකස් කරගන්න. එතකොට මේ ද්‍රව්‍ය තුල සන්නායකතාවය අපිට දක්වන්න පුළුවන්. ඇයි සිදුරු ලබා ගන්න පුළුවන්, හෝල්ස් ලබා ගන්න පුළුවන්, සන්නායකතාව දක්වන්න පුළුවන්. මේ P සහ N ද්‍රව්‍ය විවිධ ක්‍රම වලින් සම්බන්ධ කරලා තමයි අර්ධ සන්නායක උපාංග සකස් කරන්නේ. මේ බලන්න P සහ N ද්‍රව්‍ය එකතු කරලා හදන PN සංදිය භාවිතා කරලා සකස් කරන ඩයෝඩ වර්ග කිහිපයක් පිළිබඳව අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. ඍජුකාරක ඩයෝඩ ගැන ටිකක් කතා කරමු එහෙනම්. අඩු සංඛ්‍යාතයක් සහිත ප්‍රත්‍යාවර්තක ධාරා මොනවා කරන්නද? සරල ධාරා බවට පත් කිරීම සඳහා යොදා ගන්නා ඩයෝඩයි දරුවනේ ඍජුකාරක ඩයෝඩ කියලා හඳුන්වන්නේ. මොනවද දරුවනේ නම් ඍජුකාරක ඩයෝඩ කියලා හඳුන්වන්නේ? අඩු සංඛ්‍යාත සහිත ප්‍රත්‍යාවර්තක ධාරා, ඇල්ටර්නේටිව් කරන්ට් එකක්, අපි කියන DC කරන්ට් එකක් බවට සරල ධාරා බවට පත් කරන්න යොදා ගන්න ඩයෝඩ තමයි ඍජුකාරක ඩයෝඩ කියලා හඳුන්වන්නේ. අපි මේවා අර්ධ සන්නායක ඩයෝඩ විදිහට හඳුන්වනවා. එහෙනම් විවිධ වෝල්ටීයතා සහ විවිධ ධාරාවලට ඔරොත්තු දෙන විදිහට දරුවනේ විවිධ වෝල්ටීයතා සහ විවිධ ධාරාවලට ඔරොත්තු දෙන විදිහට දරුවනේ මේවා නිපදවලා තියෙනවා. මේ ඍජුකාරක ඩයෝඩ සිලිකන් යොදාගෙනයි නිපදවලා තියෙන්නේ. ඍජුකාරක ඩයෝඩ නිපදවලා තියෙන්නේ සිලිකන් කියන අර්ධ සන්නායක ද්‍රව්‍ය භාවිතා කරලා. ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මේවා අර්ධ සන්නායක ඩයෝඩ කියලා හඳුන්වන්නේ විවිධ වෝල්ටීයතා සහ විවිධ ධාරාවලට ඔරොත්තු දෙන විදිහට මේවා නිපදවලා තියෙනවා දරුවනේ. අපි මේවා ඍජුකාරක ඩයෝඩ සිලිකන් යොදලා නිපදවලා තියෙන්නේ. මේ ඍජුකාරක ඩයෝඩ නිපදවලා තියෙන කොහොමද දරුවනේ? සිලිකන් භාවිතේ. හොඳයි ආදරණීය දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 15 වෙනි එකකේ දෙවන කොටසත් එක්කයි දරුවනේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසෙන් මේ දෙවන කොටසට අදාළ ඉතිරි කොටස් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ.